ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියට කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ජනතා අවශ්‍යතා ඉටු කිරීමට ප්‍රමුඛත්වය දෙනවා පියකු වගේ ක්‍රියා කරන්න සූදානම් නව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කියයි අලුත් අමාත්‍යාංශ දෙකක් විෂයපත කිහිපයක් සංශෝධනයට රෝකඩයක් වෙන්න එපා සජිත් කතානායකට කියයි අන්තරේයි පොලිසියයි ඇවිලෙයි 31ක් අත්අඩංගුවට කොවිඩ් නිසා ඉදිරිය අවදානම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යලි අනතුරු අඟවයි ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව වෙනුවට ෆයිසර් දීමත් හිටුවයි ගෝලීය කොවිඩ් මරණ ලක්ෂ 40 ඉක්මවයි සංචාරකයින්ට රට විවෘත කළ යුතුයි බොබුලු ක්‍රමය සාර්ථකයි ඇමති ප්‍රසන්න කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත නව මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා අද දින දිවුරුම් දෙනු ලැබුවා නව අමාත්‍යාංශයක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඊයේ දින ගැසට් කරනු ලැබුවා. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සහ අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව සිටියා. මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම ගැසට් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට පැමිණ දිවුරුම් දීම ප්‍රථමයෙන් සිදුවීම සාමාන්‍යයෙන් සිදු වුවත් අද පෙරවරු කාලයේදී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රථමයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන්නා. ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව මුදල් අමාත්‍යවරයා ලෙසයි. ලංකා දේශීය තුල වෙනම රාජ්‍යයක් පිටින් හොවන්නේ ශ්‍රී ලංකාවට එමෙන්ම ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නව අමාත්‍යාංශයක් ඇතුළත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ අතර එම අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. අභිනව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුවයි පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පිටත්ව ගියේ. පාර්ලිමේන්තුවට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීම මෙලෙස සිදු වුණා. ශ්‍රී ලංකාවේ දේශීය තුල වෙනම රාජ්‍යයක් පිටවීමට කෙලින්ම හෝ අන්‍යාකාරකින් ශ්‍රී ලංකාව තුලදී හෝ ඉදිරිදී ආධාර දීම අනුබල දීම අනුග්‍රහ දැක්වීම මුදල් යදවීම ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා බැසිල් රාජපක්ෂ මහතා ඉන් අනතුරුව අද පෙරවරු 11ට පමණ සිය අභිනව අමාත්‍යාංශය වන කොළඹ කොටුවේ පිහිටි මුදල් අමාත්‍යාංශය වෙත පැමිණියා. අමාත්‍යාංශය වෙත පැමිණි බැසිල් රාජපක්ෂ මහතා සිය දුහුරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. මාතාය දානි අම්බේ වන්දේ
අභියෝගවලට දේශපාලන අභියෝගවලින් අපි ජයගත්තා. ඒකට ප්‍රධානම හේතුව උනේ අපිට සහයෝගය ලබා දීපු සියලු දෙනා. ඉතින් මේකෙදි විශේෂයෙන්ම මෙතන ඉන්න මාධ්‍යවේදීන් ඉල්ලනවා අපිට එදා දක්වපු සහයෝගය වගේම සහයෝගයක් දෙන්න. අපි විශ්වාස කරන්න අපි වැඩ කරමු. අපේ වෘත්තීය සමිති වලිනුත් අපි ඉල්ලනවා විශේෂයෙන්ම මේ ගොඩනගන්න ඒ ඔක්කොම වගේම අද වැඩ කරන ජනතාව විශේෂයෙන්ම ගොවියා, දීවරයා, ඒ වගේම කම්කරුවා, රාජ්‍ය සේවකයා මේ සියලු දෙනා ඒ වගේම වෘත්තීය වේදීන් අද විශාල ලෙස මේ රටේ සියලු අංශවලට බලපෑම් කරනවා. ඒ අයගේ සහයෝගය අපිට අවශ්‍යයි. ඒ නිසා මේ ඉදිරියේ කටයුතු කරන්නේ ඔබේ ඇමතිවරයා හැටියට වඩා ඔබගේ සහායකගේ හැටියට ඒ කටයුත්ත කරන්න මම සූදානම් කියන එක ප්‍රදාන් කරමින් විශේෂයෙන්ම අධිකාරී ජනාධිපතිතුමා අගමැතිතුමාගේ නායකත්වය මම හිතන්නේ මඟ පෙන්වීම අපිට අත්‍යවශ්‍යයි. මේක ලොකු අමාරු කාර්යයක්. මම අපි අභියෝගය කරමු. අපි සියලු දෙනාම එකට වැඩ කරමු කියලා ඉල්ලීම කරමින් අපේ අමාත්‍යාංශයේත් අපේ රජයේත් වගේ මගේ ප්‍රමුඛතාවය වෙන්න පොදු ජනතාවගේ අවශ්‍යතාවයන් ඔවුන්ගේ ප්‍රමුඛතාවය අපේ ප්‍රමුඛතාවයයි. ඒ ප්‍රමුඛතාවයන් සියල්ල අපි දන්නවා. අපිට අවබෝධයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒ ජනාධිපතිතුමා අගමැතිතුමාට මේ රජයේ සියලුම අයට තියෙනවා. නමුත් සමහර වෙලාවට පියෙක්ට වගේ සමහර අමිහිරි දේවල් කරන්න වෙයි. ඒ වුණාට අපි ඒවා අවංකව ජනතාව වෙනුවෙන් කරන දේවල් කියලා අපි හිතනවා. මේ අතර බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීම සහ පාර්ලිමේන්තුවට යලි පැමිණීම පිළිබඳව සතුට පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පාක්ෂිකයින් මෙලෙස සිය සතුට පළ කළා. බැසිල් මහත්තයා බලාපොරොත්තු හිටියේ අපේ බඩගින්න දන්න එකම මහත්තයා තමයි අපේ බැසිල් මහත්තයා. අපි දන්නා අපිට සාධාරණයක් ඉෂ්ට කරලා දෙයි කියලා. ඔබතුමාට ජය වේවා. දෙදහස් 7 වසරේදී ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා ප්‍රථම වරට පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨ වනවා. ඉන් අනතුරුව 2010 වසරේ පැවති මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වැද පාර්ලිමේන්තුවට පිවිසෙන බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය හොබවනු ලබනවා. රටේ ප්‍රබලතම පක්ෂ රැසකට අභියෝග කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරමින් පොදුජන පෙරමුණ තුළින් ජනාධිපතිවරයෙකු පත් කර ගනිමින් සහ 3-2 ඉක්මවා ගිය දැවැන්ත බලයක් සහිත පාර්ලිමේන්තු නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුල සිටම මෙහෙවනු ලැබුවේ බැසිල් රාජපක්ෂ මහතායි. කොවිඩ් වසංගතය හමුවේ රජය ගෙන යන ක්‍රියාකාරකම් රැසකට මූලිකත්වය ලබා දුන් බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් මර්ධන කමිටුවේ සමාජිකයෙකු ලෙස විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ සහ දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී ලෙසද බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරනු ලබනවා. වත්මන් දේශපාලනය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමනි, ඔබතුමන්ට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ උණුසුම් සුබ පැතුම්. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට අයත් අමාත්‍යංශ විෂයන් සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ නව ඇමති ධුරයට අයත් විෂය පතයද අද අලුතින් නිකුත් කෙරුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රය මගින් නව අමාත්‍යාංශ ස්ථාපිත කිරීම සහ ඊට අදාළ විෂයපතයන් හා කාර්යභාරයන් පිළිබඳ නිවේදනය කර තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස අද දින දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මහතාට අයත් වන දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන හා සංස්ථා මෙලෙස ගැසට් කර තිබෙනවා. භාණ්ඩාගාර කටයුතු ඊට අයත් සියලුම දෙපාර්තමේන්තු රාජ්‍ය ආදායම් කළමනාකරණ කටයුතු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව සුරාබදු දෙපාර්තමේන්තුව ජාතික ලොතරැයි මණ්ඩලය සංවර්ධන ලොතරැයි මණ්ඩලය ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව ඊට ඇතුළත් බැංකු මූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රතිපත්ති හා නියාමන කටයුතු ශ්‍රී ලංකා මහා බැංකුව සියලුම රාජ්‍ය බැංකු මූල්‍ය රක්ෂණ හා ඒවායි පාලිත සමාගම් හා ආශ්‍රිත ආයතන ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එහි පාලිත සමාගම් සහ අනුබද්ධ සමාගම් ණය තොරතුරු කාර්යාංශය සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිසම ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව අරමුදල් ප්‍රතිපාදනය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල ඇතුළු විවිධ විෂයන් ඔස්සේ ස්ථාපිත කෙරුණු අරමුදල 17ක් බැසිල් රාජපක්ෂ මහතා සතු මුදල් අමාත්‍යාංශය වෙත පැවරෙනවා. එමෙන්ම ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට නියමිත ආයතන විදුලි සංදේශ දෙපාර්තමේන්තුව වනජීවී භාරය ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින දිවුරුම් දෙනු ලැබූ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයට පහත සඳහන් දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා ඇතුළත් ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තක්සේරු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇතුළු දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 10ක් ඇතුළත්. මේ අතර රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක් සිදු කර ඇති අතර ඊට අදාළ රාජ්‍ය අමාත්‍යවරුන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වීහා ධාන්‍ය කාබනික ආහාර එළවලු පළතුරු මිරිස් ලූණු හා අර්ථාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දිවුරුම් දී තිබෙනවා. අමාත්‍යාංශ සංශෝධනයත් සමග මොහන්ද සිල්වා මහතා වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් දෙනු ලැබුවේ. බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳව පළ වූ අදහස් කිහිපයක් දැන් මහින්දාගමනයෙන් සියලු ප්‍රශ්න විසඳෙයි කියන බලාපොරොත්තුවෙන් කටයුතු කරලා ඒ පිළිබඳව ඇතිවුණු යම් යම් අඩුපාඩුකම් නිසා තමයි ගෝඨාගමනයෙන් සපුරා ගන්න බලාපොරොත්තු වුණේ. දැන් ඒ සියල්ලම අසාර්ථක වුණු පරිසරයක් පෙන්වා සිටිමින් කවුරුත් බලාපොරොත්තු වෙනවා බැසිල් ආගමනයෙන් සියලු ප්‍රශ්න විසඳෙයි කියලා. මේ අවුරුදු එකහමාර තුල බැසිල් රාජපක්ෂ මැතිතුමා ආණ්ඩුව තුල හිටියා. ඉහළ තනතුරක් දරුවා. අපි කල්පනා කරන විදිහට බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ ආණ්ඩුවත් එක්ක මුදල් ධූරය ලබා ගත්තට විශාල වෙනසක් එතුමාට කරන්න බැරි වෙනවා. මොකද මේ ආණ්ඩුව ජනාධිපතිතුමා අගමැතිතුමා කැබිනට් මණ්ඩලයම ෆේල් කියන එක මේ රටේ ජනතාව පිළි අරන් ඉන්නවා. ඉන්න අය කයිවාරු ගැහුවට වෙනි කතා කියන්නේ මේ බය හින්දානේ. මේ ත්‍රිමූර්තිය එකතු වීම මෙයාට ලොකු ගැටලුවක්. බැසිල් රාජපක්ෂ නැමැති තිරේ පිටිපස්ස හිටිය නායකත්වය දැන් තිරේ පිටිපස්සෙන් ඉන්නේ නැතුව ඉදිරියට ඇවිල්ලා කටයුතු කරන්න ලෑස්ති වෙනකොට විපක්ෂයට ඒක ලොකු ගැටලුවක්. තමයි ඔහු ඇවිල්ලා ඇලඩින්ගේ පුදුම පහන වගේ දේවල් මවයි කියලා. මවලා තියෙන එකම දේ තමයි 2024 ජනාධිපතිවරණයට ඔහු එනවා කියන එක. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ෆේල් කියලා අපි කියපු එක ඔප්පු කරලා තියෙනවාද? ඇමතිවරු දිගින් දිගටම කියනවා බැසිල් රාජපක්ෂ මහත්තයා තමයි 2024 ජනාධිපති අපේක්ෂකයා කියලා. එක අතකින් ජනතාව බිලිගන්න බලන් ඉන්න කොරෝනා මාරයා. අනෙක් අතින් විවිධ හේතුන් මත පීඩාවට පත් ජනතාව. ඒ අතර රජය ගන්නා විවිධ තීන්දුව තිරන. අද දවසේ මහපාරට ආ විරෝධාකල්ප. COVID-19 වසංගතය හමුවේ උද්ඝෝෂණ සහ මහජන ඒකරාශී වීම තහනම් කර තිබෙනවා. ඒ නැවත දැනුම් දෙන තුරුයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබෙන අතර එම තහනම තිබියදීත් අදත් දිවයින පුරා උද්ඝෝෂණ සහ විරෝධතා දක්නට ලැබුණා. යෝජිත කොතලාවල ආරක්ෂිත විශ්වවිද්‍යාල පනතට එරෙහිව විරෝධතාවයක් අද පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත්වුණා. එහිදී නිරෝධායන නීති උල්ලංඝනය කිරීම යටතේ උද්ඝෝෂණයේ නිරත වූ 31 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තු ඉදිරිපිටදී සිදු කළ උද්ඝෝෂණයක්. මේ රටේ ජනතාවගේ දුක් ඉන්න නිවාරණකම්, ගොවිය සුරකින්නකම්, දීවර ආරක්ෂා වෙනකම්, මේ රටේ සමස්ත ජනතාවට ශක්තිය ලැබෙනකම්, පාසල් දූ දරුවන් රැකගන්නකම්, හැම ජන කොට්ටාසයක්ම ආරක්ෂා වෙනකම් අපි සමගි ජන බලවේගය පොදු ජනයා වෙනුවෙන් නිත්‍යානුකූලව කොවිඩ් නියෝග රෙගුලාසි අනුගමනය කරමින් අපි මහපාරේ ජනතාවත් සමග සිටිනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ. මේ අතර ලංකා ගුරු සංගමය අද මාධ්‍ය හමුවක් ඇඳවමින් උද්ඝෝෂණයේ නිරත වූ පිරිස් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් සහෝදරයා ඇතුළු 31 දෙනෙක් ආණ්ඩුවේ මැර හමුදාවක් යොදලා පැහැරගෙන ගිහිල්ලා තියෙනවා. අපි මේක පැහැදිලිවම දකිනවා බලහත්කාරයෙන් පැහැරගෙන යෑමක් විදිහට දකිනවා. මේ පැහැරගෙන යෑම අපි තරයේ හෙලා දකිනවා. මේක ත්‍රස්තවාදී ක්‍රියාවක්. මේ රට මිලිටරිකරණයට ලක් කරලා තියෙනවා. මේක අපේ රටේ ජනතාවට බරපතල අනතුරු ඇඟවීමක් මේ වෙනකොට තියෙන අනතුරක්. ජනහඬ මර්ධනය කිරීම සඳහා කොවිඩ් කියන වසංගත රෝගය පාවිච්චි කරනවා. මේක කොවිඩ් වසංගතය නිමා කරන්න ගෙනියන ක්‍රියාමාර්ගයක් නෙමෙයි. Tamanගේ මංකොල්ල කෑම් වලට එරෙහිව රාජපක්ෂ ආණ්ඩුව රටේ ජනතාවගේ දේපල මංකොල්ල කෑමට එරෙහිව නැගෙන හඬ යටපත් කර කිරීම සඳහා තමයි මේ ක්‍රියාමාර්ග උන් ගන්නේ. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වුණේ මේ ආකාරයෙන්. මාධ්‍ය නිදහස කියන එක මේ රටේ ජනතාවට තියෙන්න ඕන. අධ්‍යාපන නිදහස මේ රටේ ජනතාවට තියෙන්න ඕන. මේ නැති කරන්නේ මේ පාලකයෝ ජනතාවගේ ඡන්දෙන් කියලා මේ රටේ ජනතාවගේ සිවිල් අයිතිවාසිකම්. ඒ වගේම ජීවත් වීමේ නිදහසේ. ඒ කියන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්නේ. ඒ හින්දා මේ වෙලාවේ අපි මේ රටේ ජනතාවගේ මේ සියලුම දේ විරුද්ධව තමයි මේ පාරට බෑලා ඉන්නේ. මදු විදියට අපි කරනවා. ඉරේ කෙරුවත් වෙඩි බිම්පත් නවත්තන්න බෑ. අපේ අයිතිය ඇති අයිතිය කොරෝනා පාවිච්චි කරලා බඩු මිල වැඩි කරන නතර ගන්න බැරි වුණා. රටේ සම්පත් විකුණන එක නතර ගන්න බැරි වුණා. ඒක නිසා අපි පණක් කියන රට විනාශ කරනවා. ඒක නිසා අපි කරුණාකරලා යන්න මේ ආණ්ඩුව බදු ගෙවනවා. බදු විදියට ඉස්කෝලේට අපි ගෙවනවා. බයින්නකොට දෙල්බිල වැඩි කියලා ජනතාව පාන්ඩ බයින්නකොට ඒ වගේම තමයි බඩු බිල වැඩි කියලා ජනතාව පාන්ඩ බයින්නකොට ආණ්ඩුව කොරෝනා නීතිය පාවිච්චි කරනවා. ඒ ජනතාව මණ්ඩනය කරන්න අපි අත්අඩංගුවට ගන්නවා. අපි උත්සාහි ගානේ රැකනවා. ඒ නිසා අපි කියනවා ඉසි සේත්ම මේව කරලා මේ සටන් අරපණ කරන්න පුළුවන් කමක් නැහැ. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ 60 නගර මධ්‍යයේදී කොතලාවල ආරක්ෂිත විශ්වවිද්‍යාල පනතට එරෙහිවද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. එහිදී පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළ අතර අනතුරුව 60 දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර අප මත මුදා හැරීමට කටයුතු කළා.
අපි කියනවා මේ ආණ්ඩුවට කියනවා මේ කරන මේ මර්ධනය අපි නැගී ඉන්නවා. අද ඊටාම දූෂිත දවසක් කළු දවසක් බවට රාජපක්ෂවරු පත් කරා. අපි කියන්න කැමති විශේෂයෙන්ම මේ ආණ්ඩුවට උඹලා හිතාගෙන ඉන්නවා නම් නිද්‍රාශීලී සමාජයක් කොවිඩ් 50 ඇතුලේ සමාජය හිර කරලා Tamanට රිසිසේ පාලනය කරන් යන්න පුළුවන් කියලා කිසිසේත්ම ජනතා විමුක්ති පෙරමුණේකට දෙතියන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක් මාතරාකුර සේදී පැවැත්වුණා. උද්ඝෝෂණයට එක් වූ 13 දෙනෙකු එහිදී පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔවුන් නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දින සිදු වූ තවත් කොවිඩ් මරණ 40ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද පස්වරුවේ තහවුරු කළා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3391ක් දක්වා ඉහළ ගියා. මේ අතර රටේ සැබෑ සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජනතාව තුළ ඇත්තේ අනවබෝධයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. අද උදැසන 6 සිට තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවරගෙන තිබුණා. මාතලේ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ දෙකක් එලෙස හුදකලා කළ බවයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව මාතලේ පොලිස් බල ප්‍රදේශයේ බෝගහකොටුව ග්‍රාම නිලධාරී වසමේ අගලවත්ත ග්‍රාමය සහ හරස්ගම ග්‍රාමය මෙලෙස අද උදැසන සිට හුදකලා කළ ප්‍රදේශ අතරට අයත්. එසේම මඩකලපුව දිස්ත්‍රික්කයේ කාතන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 5ක් සහ මාතලේ දිස්ත්‍රික්කයේ මහවැල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 2ක් අද උදෑසන 6 සිට හුදකලා බවින් ඉවත් කර තිබෙනවා. ඊයේ දිනේත් දිවයිනේ දිස්ත්‍රික්ක 25ම COVID-19 ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඊයේ දිනේ මෙරටින් COVID-19 නව ආසාදිතයින් 1243 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ කළුතර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 223ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 183ක්, ගම්පහින් ආසාදිතයින් 168ක් වාර්තා වී තිබුණා. අපි බලාපොරොත්තු වෙනවා අද දින හෙට සහ ඉදිරි දින කිහිපයක් PCR සාම්පල විශාල සංඛ්‍යාවක් රසායනාගාර වෙත ලැබෙනවා. ඒ වගේම රසායනාගාර විද්‍යාඥයින්ගේ රාජකාරී යථා තත්ත්වයට පත් වීම නිසා ඔවුන් මේ සාම්පල වලින් විශාල සංඛ්‍යාවක් පරීක්ෂා කිරීමට නියමිතයි. ඒ අනුව අද දිනේ හෙට දිනේ සහ ඉදිරි දින කිහිපයේ රෝගීන්ගේ සංඛ්‍යාත්මකව විශාල ඉහළ යාමක් වෙන්න පුළුවන්. ඒ සම්බන්ධව රටේ මහ ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. පසුගිය දින කිහිපයේ අත්පසු වුණු සියලුම PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ලබා ගැනීම නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. අපි ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම සම්බන්ධව තවමත් නිසි අවබෝධයක් අපිට නැහැ. ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බලධාරීන් බොහොම නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. උන් තාම කිසිම දෙයක් ජනමාධ්‍යයට ප්‍රකාශ කරේ නැහැ. ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීනුත් නිසි තොරතුරු ජනමාධ්‍යට අනාවරණය කරලා නැහැ කියන එක තමයි පේන්න තියෙන්නේ. කොහොම වෙතත් රට තුළ දැනට නිරෝධායන නීති ලිහිල් කිරීම සහ මහ ජනතාව සෞඛ්‍ය උපදෙස් සියල්ල අමතක කරමින් කටයුතු කිරීම සහ සැබෑ තොරතුරු පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කිරීම නිසා අනවශ්‍ය අර්බුදකාරී තත්ත්වයක් ඉදිරියේ උද්ගත වීමේ අවදානමක් තියෙනවා. තවත් කොවිඩ් මරණ 38ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ පස්වරුවේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3351ක් දක්වා ඉහළ ගියා. ඊයේ පස්වරුවේ වාර්තා වූ කොවිඩ් මරණ 38 අතර 21 දෙනෙකු කාන්තාවන් වන අතර 17 දෙනෙකු පිරිමි පුද්ගලයන්. රජයේ පාසල්වල ගුරුවරුන්ට මෙන්ම පෞද්ගලික අංශයේ ගුරුවරුන්ටද කොරෝනා එන්නත් ලබා දීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ අතර අදත් දෙවැනි ප්‍රදේශ කිහිපයක කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ප්‍රතිතුමනි මේ හදිසියේ පයිසා එන්නත එන්නත් කිරීම නවතා දමා තිබුණා. මේකට හේතුව මොකද්ද? මේ මොහොතේදී අපි මේ ෆයිසර් එන්නත ලබා දීමට කටයුතු කළේ ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා දී දෙවන මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වූ අය වෙනුවෙන්.
තාක්ෂණික වශයෙන් ගත්තාම ඕනෑම එන්නතක පළමු මාත්‍රාව දුන්නු එන්නත් වර්ගයෙන්ම දෙවන මාත්‍රාව දීම තමා තාක්ෂණික වශයෙන් අපි වඩාත්ම සුදුසු හැටියට සලකන්නේ. එවැනි තත්ත්වයක් තුළ අපිට මේ ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවට අවශ්‍ය කරන එන්නත් වර්ග ලබා ගැනීමේ තිබුණු අවිනිශ්චිතතාවය නිසා නැවතත් තාක්ෂණිකව සලකලා බලලා ඊළඟ විකල්පයක් හැටියට අපිට මේ ලැබුණු ෆයිසර් එන්නත් තොගය මේ අවශ්‍ය කරන විද්වත් සාකච්ඡා කතිකාවන් වලින් ලැබිච්ච නිර්දේශ අනුව අපි දීමට කටයුතු ආරම්භ කරා. කෙසේ නමුත් මේ වෙන විට අවශ්‍ය තරම් ඇස්ට්‍රාසෙනිකා තොග ජූලි මාසයේ 3 වන සතිය වෙනකොට ලැබෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනුම් දීලා තියෙනවා. ඒ තොග ලැබුණු වහාම අපිට මේ ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා දුන් සියලු දෙනාටම පාහේ මේක ලබා දීමට පුළුවන් බව පැහැදිලි වන නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි මේ තීරණය අරගත්තා. ඉන්දියාවෙන් ප්‍රථම වරට තහවුරු කරන ලද කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ලොව රටවල් සහ කලාප 100කට අධික සංඛ්‍යාවක මෙවන විට ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. අප්‍රේල් 27 වනදා වන විට ඉන්දියාව, ඇමරිකාව ඇතුළු රටවල් 17ක කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වී තිබුණා. මැයි මාස අගභාගයේ වන විට එම ප්‍රභේදය තවත් රටවල් සහ කලාප 60ක ව්‍යාප්ත වූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මේ අතර බ්‍රිතාන්‍යයෙන් ප්‍රථම වරට හඳුනා ගැනුණු ඇල්ෆා ප්‍රභේදය මෙවන විට රටවල් සහ කලාප 173ක ව්‍යාප්ත වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙම ඇල්ෆා ප්‍රභේදයේ ව්‍යාප්තිය මෙවන විට වේගවත් වී ඇති බවයි. එසේම දකුණු අප්‍රිකාවෙන් තහවුරු වූ බීටා ප්‍රභේදය රටවල් සහ කලාප 122ක මෙවන විට ව්‍යාප්ත වී තිබෙනවා. බ්‍රසීලයෙන් හඳුනාගත් ගැමා ප්‍රභේදය මෙවන විට රටවල් සහ කලාප 74ක ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කළේ. මෙවන විට සතියක් තුළ නව කොවිඩ් ප්‍රභේද ආසාදනය වූවන් ඉහළ යාම හේතුවෙන් වෛරස් ප්‍රභේද නිරන්තරයෙන් අධීක්ෂණයට ලක් කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මේ අතර කොවිඩ් වෛරසය හේතුවෙන් මියගොස් ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 4 ඉක්මවා තිබෙනවා. මෙවන විට කොවිඩ් වෛරසයට පුද්ගලයන් කෝටි 18කට අධික සංඛ්‍යාවක් ගොදුරු වී තිබෙනවා. සංචාරකයන්ට සම්පූර්ණයෙන්ම රට විවෘත කළ යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. සංචාරක බුබුලු ක්‍රමය ඒ සඳහා ඇති හොඳම විසඳුම බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. කාමරයක් දෙකක් බැංකු ණයක් අරගෙන හදාගත්තු අය සේවකයෙක් දෙන්නෙත් තියාගෙන කුඩා සංචාරක ව්‍යාපාරයේ ව්‍යාපාරික නීති විත්‍ය අය ආදායම් සියල්ල අහිමි වී තිබෙනවා. මේ ලීසින් වාරික කල් දාන්න කියලා කිව්වට ඇත්තටම සිද්ධ වෙලා තියෙන දේ තමයි කල් දමන ලද වාරිකවලද නැවත පොලියක් අය කිරීම. ඔවුන් විසින් ලබා ගන්න ලද ණය සහ ලීසින් පාස්කම්කට අදාළ සහන කාලය තුල පොලිය හා පොලිය මත පොලිය අය කිරීම. අපා හැරීමටත් වාහන අත්පත් කර ගැනීම වළක්වලීමටත් මැදිහත් වන්නේද. මේ සංචාරක ක්ෂේත්‍රයේ නිරන්තරයෙන් අභ්‍යන්තරයේ ඇතිවෙන යම් ගැටලුවක් මත උච්චාවචන වීමේ හැකියාව තිබේ. එහි රැකියාව නියුතු වෙන අයගේ ආදායම් මාර්ග ස්ථාවර කිරීම සඳහා යම් දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හෝ හඳුන්වා දෙන්න සූදානම්ද කියන එක ගරු ඇමතුමාගෙන් දැනගන්න කැමතියි. අපි මේ අවුරුදු 3ම කරේ පැලස්තර දාන එක විතරයි. මේකට ස්ථිර විසඳුමක් ලබා දෙන්න ඕනේ. නැවත වතාවක් සංචාරක ශ්‍රේෂ්ඨය ආරම්භ කරන්නම වෙනවා. නැත්නම් මේකේ යැපෙන මිලියන 3ක් වගේ ප්‍රමාණයක් අද ඉතා අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මම ඉතා වගකීමෙන් කියනවා සංචාරක බුබුලු හරහා ලංකාවට ආපු සංචාරකයන් කිසිම රැල්ලක් හෝ ඒකේ බෝවීමක් වෙන්න ඉඩ තියලා නැහැ. රාජ්‍යයක් හැටියට අපි බලාපොරොත්තු වෙන මේ මාස දෙක ඇතුළත ලංකාවේ සියලු දෙනාට එක එන්නතක් හරි ලබා දෙන්න. මේ රට විවෘත කිරීම වෙන්න ඕනි. මේක ස්ථිරසාර විසඳුමක් ලැබෙන්න නම් සංචාරක ව්‍යාපාරය ආරම්භ කරලා රට විවෘත කිරීම කළ යුතු වෙනවායි කියන විශ්වාසය තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම මෙවැනි විට ආරම්භ වී තිබෙනවා. පවතින දේශපාලන තත්ත්වයන් පිළිබඳව විශේෂ තීන්දුව తీරන ගැනීමට නියමිත බවයි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුළින් බලාපොරොත්තු වන්න. මූලික වශයෙන්ම සාකච්ඡා කරන වර්තමාන දේශපාලන වාතාවරණය එහිදී වර්තමානයේ මතුවී තිබෙන විවිධ සමාජ ගැටලු, ආර්ථික ගැටලු මේවා පිළිබඳ පක්ෂයේ ගන්න ප්‍රතිපත්තියේ තීරණ කොයි ආකාර විදිහට කියන කාරණේ, ඒ වගේම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ
භූමිකාව මොන වගේ තියෙන කාරණේ දෙවෙනුව පක්ෂ සංවිධාන කටයුතු පිළිබඳ තීරණ ගැනීම පසුගිය මාතලේ සමුළුවේදී ජනතාවයන් මත ඉදිරියෙන් වෙන ඕලෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා පක්ෂයේ කටයුතු කරන්නේ කෙසේද? මාචර්තුමනි දැන් ඒ වගේම නිදහස් පක්ෂය සම්බන්ධයෙන් විවිධ චෝදනාවන් පසුගිය දවස්වල එල්ල වුණා. දිගින් දිගටම ඔබතුමන් කළ ප්‍රකාශය දයාසිරි ජයසේකර මහතා කරු ප්‍රකාශයන් එක්ක ඔව් පක්ෂයේ ක්‍රියාමාර්ගවල හැසිරීම මේ වර්තමාන තත්ත්වයන් තුළ කෙසේ විය යුතුද කියන කාරණාව තමයි අපි විශේෂ ආරක්ෂා කළේ. ඒ පිළිබඳ පක්ෂයක් විදිහට ගත යුතු ක්‍රියාමාර්ග මේදී සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වෙනවා. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පිළිබඳ සමාලෝචනයක් සිදු කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මහ බැංකු වාර්තාව පිළිබඳ විපක්ෂයේ ඉල්ලා ඇති විවාදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද ගැටලුකාරී තත්ත්වයක් මතුවුණා. ඇමරිකාවෙන් ඔබතුමාට බලපෑම් වැඩි. මේ ඇමරිකාව බලපෑම් කරලා ඉල්ලන්නේ ඍජු ඇමරිකාවද? එහෙම නැත්නම් ඇමරිකාවත් එක්ක සම්බන්ධකම් තියෙන තවත් පුරවැසියන්ද? ඒ නිසා ඔබට මේ අමාත්‍යාංශයේ සහ මේ දේශපාලනයේට යම් ගැටලුවක් තිබෙනවද? ඒ බලපෑම් යටතේ මේ ටෙන්ඩරේ ලබා දීමට ඔබ සූදානම්ද? මේ අමාත්‍ය ධූරයට පත් කර තිබෙන්නේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ නිර්දේශය යටතේ අතිගරු ජනාධිපතිතුමන් මට ඊළඟින් ඉන්න එතුමන්ලා පමණයි. එතුමන්ලා දෙදෙනා මගේ අමාත්‍යාංශ කටයුතු වලට කවදාකවත් කිසිම බලපෑමක් කරලා නැහැ. උපදෙස් දීලා තියෙනවා, තොරතුරු විමසලා තියෙනවා. ඇමරිකානු තානාපතිවරිය මට ලියුමක් කියව බවත් ඇත්තයි. මා හමු වුණු බවත් ඇත්තයි. ඔබට මම එක සාතිකයක් දෙනවා. කිසිවෙකුගේ බලපෑම් වලට මම යට වෙන්නේ නැහැ. ලබන සතියේ තිබෙනවා ඔබතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ගෙනල්ලා දැන් මේ මිල වැඩිවීම පිළිබඳව. සමහරවිට අඩු වෙයි. දැන් අඩු වෙන්න ඕනි. අපි මේ අඩුවීම බලාපොරොත්තු වෙනවා. ඔබතුමාට පුළුවන් ওই මුදල ටිකක් අඩු කරලා දාලා ඔබතුමාට අපකීර්තියටපත් වෙලා තියෙන දේ නිවැරදි කරගන්න. තක්කාලි බටු මිරිස් හිටෙව්වම මාස 3-4න් පළදාව ලැබෙනවා. හැබැයි තේක්ක බුරුත හිටවනකොට පළදාව ලබා ගන්න අවුරුදු 30ක් 40ක් ගත වෙන්න පුළුවන්. අපිට මේ තෙල් ප්‍රශ්නේ අර්බුදයට තියෙන්නේ ෂණික විසඳුම් නෙවෙයි, මධ්‍යකාලීන සහ දිගුකාලීන විසඳුම්. තවත් සති දෙකකින් අපි ගැසට් මගින් ප්‍රසිද්ධ කරනවා කංජ තෙල් සම්පත් සංවර්ධන පනත. එහි ප්‍රතිඵලයක් විදියට ඉදිරි වසර 4 ඇතුළත ශ්‍රී ලංකාව තෙල් සහ ගෑස් නිපදවන රටවල් අතරට අපි එකතු කරනවා. ඒතර ඔබතුමා මතු කරන ප්‍රශ්නේ සදාකාලිකව විසඳෙනවා. 2021 අගෝස්තු මාසේ තියන්න තිබිලා ඔක්තෝබර් 4 වෙනිදාට කල් යනවායි කියන උසස් පෙළේ ශිෂ්‍යයෝ දෙමව්පියොත් එයාගේ ඉල්ලීමක් තියෙනවා. මේ විභාගයේ ඔක්තෝබර් මාසේ පවත්වන දිනය ගැන යලි සමාලෝචනය කරන්න කියලා එක පැත්තෙන්. ඒ සියල්ලක්ම සැලකීමට භාජනය කළා ඒ විභාග කල් දානවද කියන එක තීරණය ගන්නවා. ඒක ශිෂ්‍යයන්ට සාධාරණ විදිහට අපේ තීරණය ගන්නවා. 2020 දෙසැම්බර් සාමාන්‍ය පෙළ ලියපු දරුවන්ගේ තාම සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දෙන්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව ප්‍රායෝගික පරීක්ෂණ තාම පවත්වලා නැහැ. අපි හැකිතාක් ඉක්මනට ඒ පරීක්ෂණ පවත්වලා අවශ්‍ය කටයුතු කිරීමට අපි උත්සාහ දරනවා. පක්ෂ නායක රැස්වීම් ගණනාවකදී මා විසින් මහ බැංකු වාර්තාව පිළිබඳව විවාදයක් අවශ්‍ය බව කියා සිටියා. ගියවර පක්ෂ නායක රැස්වීමේදී එකඟුණා මේ සතිය ලබා දෙන බව. ඒ අනුව හෙට එම විවාදය ලබා දීලා තිබෙනවා. විවාදයේ රජය මගින් යොමු කරනවා කියලා තමයි මට දැනෙන්නේ. ඒක තමයි කතානායකතුමා මහන ප්‍රශ්නේ. හැබැයි යෝජනා බාර දෙනකොට ආණ්ඩුව පැත්තේ විවාදයක් ඒ යෝජනා බාර තිබෙනව ප්‍රකාශ කරනවා. ඔබතුමාගෙන් මම දැනගන්න කැමතියි. ඔබතුමා කතානායකතුමා ඔබතුමාගේ මුලාසනයෙන් තමයි අපි පක්ෂ නායක රැස්වීම එළඹෙන්නේ. ඒ එළඹෙච්ච ගතු තීරණය ඔබතුමා දන්නවා. හෙට රංජිත් බණ්ඩාර මැතිතුමා ඒක මේ යෝජනා ඉදිරිපත් කරන්න සූදානම්ින්. අරු කතානායකතුමනි එතුමා ආණ්ඩුව වාඩි වෙලා ඉන්නේ මේ පැත්තේ තමයි. ඔබතුමා මේ පැත්තේ වාඩි වෙලා ඉන්න ඔක්කොම විපක්ෂල සලකන්න එපා. ඒක ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කරන්න යෝජනා වෙලා. නෑ ගරු කතානායකතුමනි ඔබතුමාගේ ස්ථාවරය මොකද්ද කියන්නකෝ. ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කරන එකම පිළිගන්න ඔබතුමා ඔය පුටුවේ ඉන්න ඕනේ නෑනේ. අඩුම තරමේ එළඹෙන නිගමනයවත් ක්‍රියාත්මක කරන්න ඔබතුමා වගකීමක් තියෙනවා. මමත් ඒ බිස්නස් කමිටියකට සහභාගී වුණා. බොහොම පැහැදිලිව සඳහන් කරලා තිබුණා. අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සභාව කල්තැබීමේ යෝජනාව හෙට දවස්. දැන් කොහොමද ඒක වෙනස් වෙන්නේ? සභාව කල්තැබීමේ යෝජනාව නෙවෙයි එතුමා මේ කතා කරන්නේ විශේෂාධිකාරී යෝජනාව. නෑ මේ මම අහන්න කැමතියි මේ බිස්නස් කමිටි එකේ ගන්න තීන්දුව වළංගු නැද්ද? කොහොමද එහෙම වෙන්නේ? මහා බැංකු වාර්තාව රජය මගෙන් මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. පාර්ලිමේන්තුවේ විවාදයක් කිරීම රජය අනිවාර්යෙන් සිදු කරනවා. විරුද්ධ පක්ෂයේ නායකතුමා ඇතුළු සංවිධායකතුමා ඉල්ලා සිටියා විශ්වාසභංග යෝජනාව සිකුරාදට උනේ කියලා. මේක තමයි ඇත්ත තත්ත්වය. ඒ අනුව රජය මේ සතියේ සභාව කල්තැබීමේ යෝජනා දෙකක් විපක්ෂයට දීලා තියෙනවා. මේක අනුර දිසානායක මහතාට දී යුතුයි කියලා තීරණයක් පක්ෂ නායක කමිටුව ගත්තේ නැහැ. මට ලැබිලා තියෙන වාර්තාවේ තියෙන්නේ ඔය කතන්දරේ. ගරු කතාන මම රංජිත් බණ්ඩාරගේ නියෝජිතයා නෙවෙයි පාර්ලිමේන්තුවේ. ඔබතුමාගේ හෘද සාක්ෂි දන්නවා. ඒ නිසා තමයි ඔබතුමාට
මම අහපු ප්‍රශ්නට උත්තරයක් දෙන්න විනාඩි දෙක තුනක් ඇඹරුණි. ඔබතුමා ඔය කියවන අනුමත නොකරන ලද කාර්ය සටහන්. කවුද ඔක අනුමත කරේ? පක්ෂ නායක රැස්වීමේදී බිස්නස් කමිටු එකේ ගන්න තීන්දුවක් මේ ඊට පස්සේ වෙන කොහාට හරි ගිහිලා ඒවා වෙනස් වෙනවද? නම් මාරු වෙනවද? එහෙනම් මොනවටද පක්ෂ නායක රැස්වීමක් තියන්නේ? ඒකද පාර්ලිමේන්තුව? ඒකද ප්‍රජාතන්ත්‍රවාදය? අපි ඊළඟ බිස්නස් කමිටියේදී රැස් කළා මේක අවසන්. මොකද? නෑ. හෙට ගන්න ඕනේ මේ විදිහ. නෑ ඒක හරියන්නේ නෑ. හෙට ගන්නවා මේක. මුළු ලෝකයාම හිතයි මේ ඔබතුමාවත් මේ වෙන කොහෙන් හරි මේ පාලනය වෙනවා කියලා. ඔබතුමා මේ නිකම් රූකඩ නටනවා කියලා. අපේ රටේ කතානායකතුමා රූකඩයක් නෙවෙයිනේ. ඔක්කොම ඉඳලා තමයි දිනේ දුන්නේ. ඔබතුමා ඉතින් මිනිත්ස් වැරදි කියනවා නම් let us not go by minutes in future. මං හිතන්නේ විපක්ෂ නායකතුමා රූකඩයක් වෙලා මේ අනුර කුමාර දිසානායක මහත්තයා කියලා. එහෙම කරන්න ලෑස්ති වෙන්න බෑ. කියපු දෙයක් කියන්න දාන්න. එතුමා රූකඩයක් කියන්න ඔබතුමාට අයිතියක් නෑ. එතුමාට පුරුදු ඇති මේ විපක්ෂ නායකවරු රූකඩ වෙලා ඉන්න කාලවකවානු. නමුත් මම කාගේවත් රූකඩයක් නෙමෙයි. එතුමාගේ පුරුද්දේ කියන්නේ. ඔබතුමා කිසිම දවසක කාගේවත් රූකඩයක් වෙන්න තු සාධාරණත්වය ඉෂ්ට කරන්න. යම් කිසි පැටලීමක් සිදු වෙච්ච එක සිදු වෙලා තියෙනවා කියන අපි ඒක අද පාර්ටි ලීඩර්ස් මීටින් එකක් තියලා කතා කරලා ඉවර කරා. අපි තීන්දුවක් ගමු කතා නැගේ තව වඩාම හොඳ. ඒක පිළිගන්න සූදානම් නැත්තම් අපිත් ලෑස්ති මහ බැංකුව වාර්තාව විවාද කරන්න. පාර්ලිමේන්තුවත් හඬ නිහඬ කරනවා එළියට හඬ නිහඬ කරනවා. ඔබතුමා මර්ධනය ක්‍රියාත්මක කරන්නේ. ඔබතුමා මර්ධනය වැරදි. තුමා කෝ දැන් මෙතන පැටරිල්ලක් වෙලා තියෙන බව. අනුර කුමාර මැතිතුමාට මේ අවස්ථාව හෙට ලබා දෙන්න. ඒක හරි. ඉතින් ඇස්සෙලා ඉදිරියට එහෙම නොවෙන්නත් බලා ගන්න. ඔබතුමා බලන්න ජූනි මාසේ 21 වෙනිදා. ඒකේ තියෙනවා පැහැදිලිව. අපි පක්ෂ නායක රැස්වීමේදී කතා කරමුකෝ. ප්‍රශ්නයක් නැහැ. ඒක විසඳන්න පුළුවන්. වාචික ප්‍රශ්න වලට පිළිතුරු දීලා ඊට පස්සේ හැමදාම මේ විපක්ෂ නායකතුමා මේ වගේ දෙයක් ඇදලා කරන්නේ පාර්ලිමේන්තුවේ දෙපැත්තටම අසාධාරණයක්. මේ ඉන්න മന്ത്രിවරුන්ගේ කතා වලින් හැමදාම විනාඩි 10ක් දෙන മന്ത്രിවරයා කතා විනාඩි 2කට යනවා. ඒකට වග කියන්නේ විපක්ෂ නායකවරයා. පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීන්දුවක් වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක වීම හේතු කොටගෙන යලි පක්ෂ නායක රැස්වීමක් කරාම ඒ නිවැරදි කිරීම සඳහා උත්සාහයක් දරනවා හා කමක් නැහැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා රථවාහන හා අපරාධ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස අද වැඩභාර ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අද පෙරවරුවේ සිය නව තනතුරුවල රාජකාරී ආරම්භ කළා. බත්තර මුල්ලේ පිහිටි කාර්යාලයේදී මහා සංඝරත්නයේ ආශිර්වාද සහිතව මෙම නව තනතුරුවල වැඩබහර ගැනීම සිදු වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රථවාහන හා අපරාධ ලෙසයි මෙලෙස වැඩබහර ගනු ලැබුවේ. නව තනතුරු සමගින් අජිත් රෝහණ මහතා යටතේ අපරාධ දිසාව, මද්‍රව්‍ය නාශක කාර්යාංශය, රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාව, නාවික හා සංචාරක දිසාව යන දිසා 4 මෙන්ම ඊට අදාළ කොට්ටාශ 11ද ඇතුළත් වනවා. සෞඛ්‍ය නිරෝධායන නීති රීතීන්ට අනුගතව අද දින මෙම චාම්උත්සවය සංවිධානය වී තිබුණා. විරාමෙන් අනතුරු අවධානය ක්‍රීඩා පුවත් වෙත. ඉන්දිය ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ අනුග්‍රාහකයන් ප්‍රකාශයට පත් කිරීම අද සිදු කෙරුණා. ජුලි 13 වනදා ආරම්භ වීමට නියමිත ඉන්දිය ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ අනුග්‍රාහකයන් ප්‍රකාශයට පත් කිරීම අද දින සිදු කෙරුණා. ඒ Zoom තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවක් ඇඳවමින් ඒ අනුව අන් ඇකඩමි ආයතනය ඉන්දිය ශ්‍රී ලංකා එක්දින තරගාවලියට නිල අනුග්‍රාහකත්වය දක්වන අතර කොයින් DCX ආයතනය ඉන්දිය ශ්‍රී ලංකා 2020 තරගාවලියට අනුග්‍රාහකත්වය දක්වනවා. මීට අමතරව ඩයලොග්, මාස්, මසූරි, මයිකෝලා, රෙඩ් බුල්, ලයිස් ජීන්ස්, සෝනි, ITW, නාමල් බාලචන්ද්‍ර, ක්‍රිස්ටල්, ලයිෆ්, දරාස්, IPG ගෲප්, කෙන්ට් මිනරල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වෙනුවෙන් අනුග්‍රාහකත්වය දක්වනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනු දැකීම මෙරට සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ මෙන්ම අපගේද බලාපොරොත්තුවයි. ඒ වෙනුවෙන් ක්‍රීඩා ලෝලී ඔබ සියත අප සමග එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට ශක්තියක් වෙමු. සියත එක්ක ක්‍රිකට් දිනමු. ක්‍රිකට් කියන්නේ අවනිශ්චිත ක්‍රීඩාව. ජය පරාජය දෙකම එකතු වෙලා තියෙන ක්‍රීඩාව. ශ්‍රී ලංකාව ඉතිහාසයේ පුරාවටම අද දක්වා දක්ෂ ක්‍රීඩකයෝ බිහි කරා දක්ෂ කණ්ඩායම් අපිට තිබුණා. අපි හැමදාම අපේ කණ්ඩායමට ශක්තියක් ලබා දෙන්න, ඒගොල්ලෝ දිරිමත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කරයි කියලා මේ ළඟ එන ඉන්දියානු සංචාරයේ ජූලි 13 වෙනිදා ඉඳලා ඔබට සියත ටීවී හරහා නැරඹිය හැකියි. හැම කෙනාම ඒක රාශී වෙලා කණ්ඩායමට ශක්තියක්.
ඒත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් නිමවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathnews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමුවන්නේ රාත්‍රී 9:35 අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.